අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අපේ පක්ෂ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන විජිත් සහෝදරයා, ලාල් සහෝදරයා, ඒ වගේම අපගේ ආරාධනෙන් මෙම අවස්ථාවට සහභාගී වෙච්ච කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජිත් මහත්මයා, අපේ පාරිස් මහත්මයා, නිර්මලා මහත්මයා ඇතුළු සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සිළු දෙනාගෙන් අවසරයි. අපි දන්නවා මේ වෙලාව කියලා කියන්නේ ගල් පිළිම යටත් වෙලා යට යමින් බොල් පිළිම කරලියට ඇවිල්ලා තිබෙන වෙලාව. සත්‍ය, යුක්තිය, බුද්ධිය යටපත් කරමින් ගෝසාව, ශබ්දය උඩට ඇවිල්ලා තිබෙන වෙලාව. මෙවැනි අවස්ථාවකදී ජනතාව බොහෝ දුරට හැසිරෙන්නේ බුද්ධිය, තර්කන ඥානය මත නෙවෙයි. මේ මොහොතේ සමාජය හැසිරෙමින් තිබෙන්නේ ආවේගය, හැඟීම් මත. ඒ ආවේගයට, හැඟීම් වලට අපේ රට යලි ගොඩ නැගී නොහැකි පන්නේ අතිශය විනාශකාරී අත්දැකීම් ගෙන දී හැකිව තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ රටට වග කියන පුරවැසියන් හැටියට අපි හැම දිනාගෙම වගකීම තමයි සමාජයේ වෙත බුද්ධිය හා තර්කන ඥානය ගෙන යාම. එසේ නොවන්නේ නම් මේ රට යලි ලේවිලක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. නිසා අපගේ ප්‍රවේශයේ තියෙන කවර ප්‍රවේශයක්? දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපගේ තීන්දුව తీරන සකස් කරගත යුත්තේ කවර දිශාවකටද? අපගේ තීන්දුව తీරන සකස් කරගත යුතු වන්නේ මේ මොහොතට පමණක් නිවැරදි වෙන්න නෙවෙයි, අනාගතයට නිවැරදි වීම වෙනුවෙන්. ඒ නිසා තමයි අපේ පක්ෂය කල්පනා කරේ මේ ඇති වී තිබෙන කලබගෑනි, මේ ඇති වී තිබෙන අස්ථාවරභාවය, මේ ඇති වී තිබෙන ගල් පිළිම යට යමින් බොල් පිළිමෙන් රංගපෑම්, කරලියේ බඩපිනුම් ගැසීම යටපත් කරමින් සැබෑ ජනතා සංවාදයක් අපේ රට ගෙන ආ යුතු තිබෙනවා. මේ මොහොතේ අතිශය දුෂ්කර සංකීර්ණ ක්‍රියාවලිය. ඒ නිවැරදි රටේ අනාගතය සුරක්ෂිත කරන ක්‍රියාවලිය. ඒ වෙනුවෙන් අපි අපේ පැත්තෙන් අවශ්‍ය කරන ප්‍රවේශය අපි තබන්න සූදානම් වෙලා තිබෙනවා. ඇයි මෙවැනි ප්‍රවේශයක් අපිට අවශ්‍ය වී තිබෙන්නේ? අපේ රට කවර රාජ්‍යයක්ද? අපිට සිංහල ජනාවාස කරන පිළිබඳ, දෙමළ ජනාවාස කරන පිළිබඳ, මුස්ලිම් ජනාවාස කරනයන් පිළිබඳ අපිට ඉතිහාසය සඳහා විශාල අධ්‍යයනයක් කරන්න පුළුවන්කම තිබෙනවා. වෙළඳුම් ලෙස ආවද, ආක්‍රමණික ලෙස ආවද, යුද්ධවලට සෙබළුන් ලෙස ආවද, ආවාහ විවාහ වලින් ආවද, මේ ඉතිහාසය අපිට ඕනතරම් අධ්‍යයනය කරන්න පුළුවන්කම තිබෙනවා. මේ ජන කොට්ටාසයන් වර්ධනය වුණේ කොහොමද? ජන කොට්ටාසයන් අපේ රට තුල ජනපතිකම් බවට පත් වුණේ කොහොමද කියන එක. ඒ ඉතිහාසය. හැබැයි වර්තමානයේ කුමක්? වර්තමානයේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් තුනක් අපේ රටේ ජීවත් වෙනවා. ඔවුන්ට ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. සිංහල භාෂාව සහ සිංහල දෙමළ භාෂාව ඔවුන් හසුරුවමින් තිබෙනවා. ඔවුන්ට ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය. ප්‍රධාන ආගම් හතරක් අදහමින් තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ මූ සංස්කෘතීන් තිබෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය, දෙමළ හින්දු සංස්කෘතිය, ඉස්ලාම් මුස්ලිම් සංස්කෘතිය ගොඩනැගී තිබෙනවා. ඒ නිසා මෙවැනි විවිධත්වයන් සහිත ජනතාවක් ජීවත් වෙන රාජ්‍යයක් අපේ රාජ්‍යය. ඒ නිසා මේ රාජ්‍යයේ විවිධ ජන කොටස්, විවිධ සංස්කෘතීන්, විවිධ භාෂාවන් වලින් හෙබි රාජ්‍යය. එනම් මේ රාජ්‍ය අනාගතය රඳා පවතින්නේ කෙසේද? මේ රාජ්‍ය අනාගතය රඳා පවතින්නේ මෙම ජන කොට්ටාසයන් අතර මොනතරම් ප්‍රමාණයකින් සමගිය තහවුරු කරන්න පුළුවන්ද, එකඟතාවය ශක්තිමත් කරන්න පුළුවන්ද කියන සාධකය මත පමණයි. එසේ නැතුව මේ රාජ්‍යයේ සිංහල මුස්ලිම් ජනය එකිනෙකා අතර සැකයෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලමින් මේ රටට ඉදිරි අනාගතයක් නැහැ.
දෙමළ ජනතාව කෙරෙහි සිංහල ජනය සැකෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලමින් අපේ රට අනාගතයක් නැහැ. අපේ රටේ අනාගතය නිර්මාණය කළ හැකි වන්නේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනැගීමෙන් පමණයි. ඒ සමගිය ගොඩනැගිය හැකි වන්නේ සිළු ජනතාවගේ අයිතිවාසිකම් සාධාරණ සහ සම ලෙස පිළිගැනීමෙන් පමණයි. එසේ නැතුව ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමන්ගේ යුගයේදී මේ තිබෙන වෙනස්කම් තමන්ගේ පාලනය ගෙන යාමෙන් උපයෝග කරගත්තු බව ඉතිහාසය අපි ඕනෑමටත් වඩා ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වී අපේ රටේ පාලකයන් විසින් මේ රට අත්පත් කරන අවුරුදු 70ක් ගත වෙලා තිබුණත් මේ පාලකයන්ට මේ සමගිය නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. ඒ අන්කවරක් නිසාවත් නෙවෙයි. මේ පාලකයන්ගේ කැමැත්ත, මේ පාලකයන්ගේ පැවැත්ම මේ ජන කොට්ටාසයන් අතර වෛරය, ක්‍රෝධය, සැකය, අවිශ්වාසය වර්ධනය කිරීමයි. ඔවුන්ගේ පැවැත්මේ සාධකේ බවට පත් වී තිබෙන්නේ එකිනෙකා අතර එනකොටා ගැනීම සහිත සමාජයක් නිර්මාණය කිරීමයි. අපි දන්නවා අවුරුදු 30ක අනවර්ත යුද්ධයක් තිබුණා. මේ අවුරුදු 30 අනවර්ත යුද්ධයේදී මේ පාලකයන්ට පුළුවන්කම ලැබුණා තමන්ගේ සියලු නොහැකියාවන්, තමන්ගේ සියලු බැරියාව යුද්ධයට මුවා වෙන්න. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කිව්වොත් යුද්ධ නිසා බෙහෙත් දෙන්න බෑ කිව්වා. පාසලේ පහසුකම් නැහැ කිව්වොත් යුද්ධයක් කර කර පහසුකම් දෙන්න බෑ කිව්වා. දරුවට රස්සාව නැහැ කිව්වොත් යුද්ධයක් කර කර රස්සා දෙන්න විදිහක් නැහැ කිව්වා. කුෂ්කර්මාන්තයට නිසි මිලක් දෙන්න බැරි වුණාම යුද්ධයක් කර කර කුෂ්කර්මාන්තේ නම් වීම සඳහා වැඩපිළිවෙලක් හදන්න බෑ කියලා කිව්වා. අවුරුදු 30ක් ඔවුන් මේ යුද්ධයට මුවා වුණා. 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණා. දැන් අවුරුදු 10ක් ගත වෙන මත්නෙන් යලි බෝම්බ පිපිරීම වැලක් අපේ රටේ නිර්මාණය වුණා. ඇයි? මේ පාලකයන්ට යුද්ධ නැතුව පාලුයි. මතක තබන්න. ඒ නිසාම තමයි එකම බැංකු ගිණුමින් අන්තවාදී කණ්ඩායම් දෙකකට එක විට පඩි ගෙවන්නේ. ඒක අපි තේරුම් ගන්නේ කොහොමද? එක අන්තවාදී කණ්ඩායමකට පඩි ගෙවුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් අනෙත් එකට එරෙහිව සටනක් කියලා. ඒ අන්තවාදී කණ්ඩායමකට පඩි ගෙවුවනම් අපිට තේරුම් ගන්න පුළුවන් අනෙක් එකට එරෙහි සටනක් කියලා. දෙකටම පඩි ගෙවන්නේ. කුමක් වෙනුවෙන්? දෙකම වර්ධනය කරන පෝෂණය කරනවා. මෙයට ගැටුම් නැතුව පාළුයි මේ පාලකයන්ට. මේ පාලකයන් මොනතරම් අසාර්ථකද? අවුරුදු 30ක යුද්ධයක් අවසන් වී අඩුම තරමේ අවුරුදු 10ක් සාමකාමී තත්ත්වයක් ආරක්ෂා කරගන්න බැරි වුණු පාලකයෙක්. අවුරුදු 30ක යුද්ධයක් කරලා අවුරුදු 30ක යුද්ධයක් අවසන් වෙලා අඩුම තරමේ අවුරුදු 10ක්වත් සාමකාමී තත්ත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙච්ච පාලකයෝ. ඒ ඇයි? උන්ගේ පැවැත්මම තිබෙන්නේ ජාතිවාදී. ඒ පැවැත්මේ මූලික ප්‍රභේදයන් ජාතිවාදී. එයි මේ පාලකයන් සියල්ලංගේම අසාර්ථක වී තිබෙනවා. සියල්ලංගේම අසාර්ථක වී තිබෙන පාලකයන්ට තමන්ගේ රැකවරණය, තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ නොහැකියාව වසා ගැනීමේ කඩමල්ල බවට නැවත නැවත පත් කරමින් තිබෙන ජාතිවාදී. ආගම්වාදී. මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ මෛත්‍රීපාලට හෙට ඇවිල්ලා මේ රට ඉදිරිපත් කරන්න පුළුවන් රට ගොඩ නැංවීමේ ආර්ථික වැඩපිළිවෙල නැහැ. ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙලේ තිබෙන අසාර්ථකභාවය ඕනෑවටත් වඩා වැඩි අත්විඳලා තිබෙනවා. මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ මෛත්‍රීපාල සිරිසේනට හෙට ඇවිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ රටේ යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳ වැඩපිළිවෙල? නෑ. ඔවුන්ගේ ආණ්ඩුකරණය පිළිබඳ ඕනෑවටත් වඩා වැඩි මේ රටේ ජනතාව අත්විඳලා තිබෙනවා. ඒ තිදෙනාට ඇවිල්ලා හෙට ඉදිරිපත් කරන්න පුළුවන්ද ශිෂ්ටත්වයේ දේශපාලන පිළිබඳ පණිවිඩය? නැවුන් දේශපාලන අශිෂ්ටත්වයේ කෙල පැමිණි උන් ඔවුන්ට ශිෂ්ටත්වයේ දේශපාලන පිළිබඳ සාකච්ඡාවක් කරන්න බැරුව තිබෙනවා. මේ තිදෙනාට හෙට ඇවිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්ද අපේ රට වංචාව, දූෂණය, නාස්තියෙන් තොරව කාර්යක්ෂම පාලනයක් ඇති කරනවා කියලා? ඒක කියන්න බෑ. ඒ විශාල ලෙස බිඳවට්ටු පාලකයන් බවට හංවඩු ගෙල ඉවරයි. ඒ නිසා සියල්ලංගේම අසාර්ථක වුණු පාලකයන්, සියල්ලංගේ අසාර්ථක වුණු නායකයන් සැඟවෙන්න මුවා වෙන තැන තමයි අවසානයේදී ජාතිවාදී සහ ආගම්වාදී. පාදඩයන්ගේ අන්තිම නවාතැන් පොළ ජාතිවාදී සහ ආගම්වාදී. අද මේක ඉස්මතු කරමින් තිබෙනවා. අද මේ ගෝසාව
අද මේ බොල් පිළිම උඩට ගෙනීමේ පිටුපස තිබෙන අන් කවරක්වත් නෙවෙයි. තමන්ගේ සියලු නොහැකියාවන් අසාර්ථකභාවය වසා ගැනීම සඳහා යලි යලිත් මේ පාලකයන් ජාතිවාදී සහ ආගම්වාදය උඩට ගෙනල්ලා තිබෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඒ පාලකයන්ට ජාතිවාදී සහ ආගම්වාදී තමන්ගේ දේශපාලන පැවැත්මේ මෙවලම් බවට පත් කරගෙන තිබෙනකොට අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ මේ රටේ පුරවැසියන්ගේ පැවැත්මේ මෙවලම ජාතිවාදී සහ ආගම්වාදී නෙවෙයි. මේ රටේ පාලකයන්ගේ පැවැත්මේ මෙවලම ජාතිවාදී සහ ආගම්වාදී. මේ රටේ පුරවැසියන්ගේ පැවැත්ම මෙවලම ජාතික සමගිය. අන් කවරක්වත් නොවේ. එයි අවුරුදු 30ක යුද්ධයකදී ඔය කිසිදු පාර්ලිමේන්තු නියෝජනය කරපු മന്ത്രിවරයෙක්ගේ දරුවෙක් යුද්ධයට ගොස් මිය ගොස් නැහැ. මතක තබන්න. පසුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා ප්‍රහාරයේ පල්ලියේදී හෝටල් සංකීර්ණ විශාල ප්‍රමාණයක් මිය ගියා. කිසිදු දේශපාලකයෙකුගේ ඥාතියෙක් ආසන්නතම ඥාතියෙක් මිය ගොස් නැහැ. මතක තබන්න. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදයේ ආගම්වාදයේ උපයෝගී කරගෙන ජනතාව එහි ගොදුරු සහ බිලි බවට පත් කරමින් තිබෙනවා. එනිසා අපි මීට කලිනුත් මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිය එකයි. විමල් වීරවංශත් රිසාඩ් බදුද්දීනුත් ඉස්සරලා ගෝල් පේස් පිටියට ගිහලා ගහගන්න ගියා. ඊට පස්සේ උනම් ගමේ අපි ගහගමු. ඒගොල්ලෝ කවදාවත් ගහගන්නේ නැහැ මතක තබන්න. ඒගොල්ලෝ එකට ආණ්ඩු කරපු අය. එකට කැබිනට් මණ්ඩලවල හිටපු අය. මහින්ද රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලය මොකද්ද? මහින්ද රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රිසාඩ් බදුද්දීන්, හකීම්, තොණ්ඩමන්, චම්පික රණවක, වීරවංශ. මේ විවිධ වර්ගයේ ජාතිවාදී සාන්තවාදී මත පතුරන්න එක කැබිනට් මණ්ඩලයක නියෝජනය කරන්නේ කොහොමද? වර්තමාන කැබිනට් මණ්ඩලය රිසාඩ් බදුද්දීන්, විජේදාස රාජපක්ෂ හිටියා, චම්පික රණවක හිටියා. ඒ වගේම මනෝ ගණේෂ මේ සියල්ල නියෝජනය කරනවා. ඒගොල්ලෝ කවදාවත් ගහගත්තෙත් නැහැ මරාගත්තෙත් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමදාම ජාතිවාදී ආගම්වාදී උපයෝග කරගත්තා. හැබැයි අවසානයේදී ගොදුරු බවට පත් වුණේ මේ රටේ පුරවැසියන්. නිසා පාලකයන්ගේ තමන්ගේ පැවැත්මේ මෙවලම් බවට ජාතිවාදී සහ ආගම්වාදී පත් කරගෙන තිබෙනවා. හැබැයි අපි පුරවැසියන්ගෙන් ඉල්ලා හිටින්නේ පුරවැසියන්ගේ පැවැත්මේ මෙවලම නෙවෙයි ජාතිවාදී සහ ආගම්වාදී පුරවැසියන්ගේ විනාශයේ මෙවලම. මතක තබා ගන්න. එය පුරවැසියන්ගේ විනාශයේ මෙවලම. පුරවැසියන්ගේ පැවැත්මේ මෙවලම බඩපත් වෙන අන් කවරක්වත් නෙවෙයි ජාතික සමගිය. එයි ඉස්ලාම් අන්තවාදය කල්පනා කරනවා නම් සියලු සිංහල මිනිසුන් බෝම්බ ගහලා ඔය දැන් වඳ කතාවකුත් තියෙනවා නේද? ඔක්කොම වඳ කරලා සිංහල ජනතාව ආවර කරන්න පුළුවන්ද? සිංහල මිනිස්සු කල්පනා කරනවා නම් ඔය අන්තවාදීන් කල්පනා කරන විදිහට සෑම මුස්ලිම් මිනිහෙකුටම පහර දීලා පළවැහැරලා මුස්ලිම් මිනිස්සු මේ රටෙන් එලවා දමන්න පුළුවන්ද? එමෙ වෙන්නේ නැහැ. හෙටත් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ජන කොට්ටාසයන් ජීවත් වෙනවා. මේ කිසිදු අන්තවාදයකට තව ජන කොට්ටාසයක් මුළුමනින්ම විනාශ කරන්න බෑ. කිසිදු අන්තවාදයකට කිසිදු ජන කොට්ටාසයක් මුළුමනින්ම අවසන් කරන්න බෑ. ඒ නිසා හෙටත් මේ රට පවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් ජන කොට්ටාසයන් තුල. එහෙනම් මේ රටේ පැවැත්ම මොකක්මද තිබෙන්නේ? මේ රටේ පැවැත්ම තිබෙන්නේ මෙම ජන කොට්ටාසයන් අතර හදන ජාතික සමගියෙන් විතරක්මයි. ඒ නිසා අද අපිට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ කාර්යභාරය අන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ ජාතිවාදය කියන්නේ මේ මොහොතේ තියෙන දුෂ්ටතම විනාශකාරීම දේශපාලනය. හැබැයි යම් ප්‍රමාණයකට මේ වෙලාවේ ජනප්‍රිය දේශපාලනය. හැබැයි මතක තබා ගන්න. මේ වෙලාවේ නිවැරදිම දේශපාලනය ජාතික සමගිය, ඒ ජාතික සමගිය ගොඩනැගීම සඳහා වූ ප්‍රවේශයට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියන පණිවිඩය අපි ගෙනියනවා. ඒ සඳහා තමයි අපි කල්පනා කරේ විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදු ප්‍රහාරයෙන් අපි ටිකක් සමීපව අධ්‍යයනය කරොත් ඒ ප්‍රහාරයට සාධක ගණනාවක් සම්බන්ධ වී තිබෙන බව ඇත්ත. එක එම ප්‍රහාරය ගෝලීය දේශපාලන ඇති වී තිබෙන ගැටුම් වල බලපෑමක් තිබෙනවා පිළිගත යුතු තිබෙනවා.
ඒ මොකද මේ ප්‍රහාරය එල්ල වෙන්නේ? එකක් කතෝලික දේවස්ථාන ඉලක්ක වෙන්නේ ඇයි? දෙක සංචාරකයන් ගැවසෙන හෝටල් ඉලක්ක වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඒ වෙනකොට අපේ රටේ සිංහල බෞද්ධ ජනයා හා මුස්ලිම් යම් අන්තවාදී කණ්ඩායම් අතර යම් විරසකයක් ගොඩනැගෙමින් තිබුණා. හැබැයි මුස්ලිම් ඉස්ලාම් භක්තිකයන් හා කතෝලික ජනතාව අතර එවැනි විරසකයක් අපිට පේන්න තිබුණේ නැහැ. හැබැයි මේ ඉලක්ක බවට පත් වුණේ මොකද්ද? කතෝලික දේවස්ථාන. ඒ වගේම ඔවුන්ට විශාල ලෙස මිනිස් ජීවිත විනාශ කිරීමේ වමනාවක් නම් තිබුණේ. තෝරා ගන්න තිබුණ ඊට වඩා හොඳ ස්ථාන. සංචාරක මධ්‍යස්ථානට වඩා වෙන ස්ථාන තිබුණා. සෙනග ගැවසෙන මධ්‍යස්ථාන තිබුණා. ඒ නිසා ප්‍රහාර එල්ල කරන ස්ථාන දෙස බලපුවම් පෙන්눔 කරනවා. ඒ ගෝලීය දේශපාලනයේ බල ගැටුමේ වමනාවක් එම ගැටුම තුල තිබෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි. එම ගැටුමක් තිබෙනවා. මේ හුදු රට අභ්‍යන්තරයේ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක්ම නොවේ. මේ ගෝලීය දේශපාලනයේ තිබෙන බල ගැටුමේ විකාශනය සහ ප්‍රකාශනය මෙම ප්‍රහාරයේ ඇතුලේ ගැබ්වී තිබෙනවා. එක. එහෙනම් අපිව තෝරාගත්තේ. ඇයි අපිව තෝරාගත්තේ? අපිව තෝරා ගැනීමට එක ප්‍රධාන සාධකයක් තමයි අපේ රටේ මහජන ආරක්ෂාව පිළිබඳ තිබෙන වගකීම මුළුමනින්ම අත්තරන ලද පාලනයක් තිබුණා. එවැනි ප්‍රහාරයක් නිදැල්ලි ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන වටපිටාවක් රනිල් සහ මෛත්‍රී විසින් නිර්මාණය කළා තිබුණා. ඒක විතරක් නෙවෙයි. එවැනි ආගමික උම්මතු අන්තවාදී කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන පසක් තිබුණා. ඒක උන්මාදයක්. මේ හැම බෝම්බකරුවෙකුගේම හැසිරීම බලන්න. මේ හැම බෝම්බකරුවෙකුගේම හැසිරීම දිහා බැලුවොත් ඒ හැම බෝම්බකරුවාටම විනාශය කොට ජීවිතය ගලවා ගැනීම හැකියාව තිබුණා. කටුවා පිටියේ පල්ලියට යන බෝම්බකරුවෝ ඕනම් බෑග් එක තියලා එළියට ඇවිල්ලා පුපුරවා ගන්න තිබුණා. සැංගිලා හෝටලේ පුපුරවා ගන්න බෝම්බකරුවා ඕනම් පුපුරවලා නේද එළියට ඇවිල්ලා පුපුරවා ගන්න තිබුණා. ඒ හැම කෙනාටම තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමෙන් අවශ්‍ය නම් මේ ප්‍රහාර එල්ල කරන්න තිබුණා. හැබැයි ආගමික උමතුව ඔවුන්ට උගන්වා තිබෙන්නේ ඒ වෙනුවෙන් තමන් ජීවිත පරිත්‍යාග කළ යුතුයි. එනිසා එවැනි ආගමික අන්තවාදී උමතුවක් මේ තුල ගැබ්වී තිබෙනවා. දැන් අපි ප්‍රශ්න සෙවිය යුතු තිබෙන කරුණු තුනටම එකක් මේ ගෝලීය දේශපාලන බල ගැටුමේ ගොදුරක් බවට පත් නොවෙන්න අපේ විදිස්පතිපත්‍ය අපි සකස් කරගන්නේ කෙසේද? දෙක අපේ රටේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යාන්ත්‍රණ අපි සකස් කරගන්නේ කෙසේද? තුන කවර වර්ගයේ ආගමික අන්තවාදයක් ඉස්මතු වීම වැළැක්වීම සඳහා අපි ගත යුතු ප්‍රවේශයන් කවරේද? කවර වර්ගයේ ආගමික උමුතු අන්තවාදයක් වර්ධනය වීම වැළැක්වීම සඳහා අපි ප්‍රවේශයක් අවශ්‍ය වී තිබෙනවා. මේ නිශ්චිත සිදුවීමට අදාළ නම් අපි තේරුම් ගත යුතු වෙනවා එම ආගමික අන්තවාදී කලලය නිර්මාණය වුණේ මුස්ලිම් සමාජය ඇතුළේ. මුස්ලිම් සමාජය ඇතුළේ තමයි ඒ ආගමික අන්තවාදී කලලය නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ නිශ්චිත කරුණු ලෙස කල්පනා කරනවා නම් මුස්ලිම් සමාජයේ යලි නව සමාජයේ ප්‍රගමන දිශාවට වූ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ කල්පනා කළ යුතු තිබෙනවා. මා හිතනවා සමහර මුස්ලිම් නායකයින් මුස්ලිම් සභාවන් මේ පිළිබඳ යම් විධිමත් සාකච්ඡාවක් පටන් අරගෙන තියෙන බව අපි දන්නවා. ඒ නිසා යලි හොඳ සමාජ සංවර්ධන දිශාවට කතිකාවතක් කරා මුස්ලිම් සමාජයේ තමන් ඇතුලේ තිබෙන අන්තවාදය පෝෂණයට අවශ්‍ය ඉඩකඩ මකා දමන්නේ කෙසේද කියන එක. මොකද අවශ්‍ය නම් මේ ශරීරයේ මේ වර්ධනය වීම තියෙන විකෘති උමතු දරුවෙක්. ඒ උමතු දරුවත් එක්කම මවටත් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් උමතු දරුවා විනාශ කරන්න පුළුවන්. අපිටන මුස්ලිම් සමාජය තෝරාගත යුතු පාර තමයි ඒ විකෘති උමතු දරුවා එතනම විනාශ කළ යුතුයි. ඒට සමාජයක් මව ගොදුරු නොවිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම එවැනි උමතුවක් වර්ධනය වීම සඳහා ඒ අභ්‍යන්තර සාධක විතරක් නෙවෙයි බාහිර සාධක බලපා තිබෙනවා. පසුගිය කාලේ පුරාවටම එම ජන ප්‍රජාව ඉලක්ක කොටගෙන එල්ලගනු ප්‍රහාරය මේකට සැලකිය යුතු බලපෑමක් ඇති කොට තිබෙනවා. අලුත්ගමදී, දිගනදී, දඹුල්ලේදී සමහර ස්ථානවල සිද්ධ වෙච්ච කිසිසේත්ම මේ රටේ පොදු ජනයා අනුමත නොකරන ලද ක්‍රියාදාමයන් රැසක් තිබුණා. දිගන කිව්වට දිගන විතරක් නෙවෙයි මහනුවර පළාතේ ගම්මන ගණනාවකට පහර දීම් කරලා තිබුණා. දීපල විනාශ කරලා තිබුණා.
පල්ලි ගණනාවකට විනාශ කරලා තිබුණා. ඒ නිසා මේ අන්තවාද විශ්ෙන් අනිත් අන්තවාදයක් පෝෂණය කරනු ලැබුණා. ඒ නිසා අපේ ප්‍රවේශය සියලු අන්තවාදයන්ට එරෙහි ප්‍රවේශයකට අපි අවතීර්ණ වී යුතු තිබෙනවා. අන්න ඒ මත පදනම් වූ වැඩපිළිවෙලක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි විසින් මේ සකස් කොට ඉදිරිපත් කරන්න තීරණය කළා තිබෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ආගමික උමුතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදවා ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා මේ වැඩපිළිවෙල අපි අද ජනගත කරන්නේ මේ මූලික අරමුණයි. ඒයි මේ සමාජ ඉදිරි පැවැත්ම තිබෙන්නේ අපි අතර මොනතරම් ප්‍රමාණයකට සැකය, අවිශ්වාස, ක්‍රෝධය, වෛරය සමනය කරගන්න පුළුවන්ද කියන සාධකය මත පමණයි. අපි මොනතරම් ප්‍රමාණයකට විශ්වාසවන්ත මිනිසුන් බවට පත් වෙනවද කියන සාධකය මත පමණයි. ඒ සඳහා අවශ්‍ය වෙන මා විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික යම් යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මා කියන්නේ නැහැ මේ ලිඛිතව ඉදිරිපත් කළ පමණින් මේ කියූ පමණින් හෙට දවසේ වෙනකොට සියල්ලම සේදී නේද මාර දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි අපිට විශාල ආభాසයක් තිබෙනවා. විශාල ව්‍යායාමයක් අපිට තිබෙනවා. විශාල අභ්‍යාසයක් තිබෙනවා. විශාල ව්‍යායාමයක් අපිට තියෙනවා මේ සාර්ථක කර ගැනීම වෙනුවෙන්. ඒ විශාලත්වය සහ ඒතන වගකීම ප්‍රබල වෙන්නේ අන් කවරක්වත් නිසා නෙවෙයි. මීට එරෙහි කඳුර අතිශය ප්‍රබලයි, සංකීර්ණයි, ජනප්‍රියයි. ඔබ දකින්නේ පහුගිය දින කීපය තුළත රටේ හැසිරීම දිහා බලපුවාම ඒ කඳුර මොනතරම් ප්‍රබලද? ඒ කඳුර මොනතරම් ජනතාව අතර ජනප්‍රිය වෙමින් තිබෙනවද? ඒ කඳුර මොනතරම් ප්‍රමාණයක සංවිධානාත්මක වෙමින් තිබෙනවද? ඒකට එරෙහිව නම් ඒ විනාශකාරී අන්තයක් කරා අපේ රටත් අපේ රටේ ජනතාවත් ගෙන යන කඳුරට එරෙහිව අපි ගනු ලබන ව්‍යායාමයක් අපේ සතුරාගේ තරම නිසි පරිදි මැන අපි ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ නිසා මේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පමණක් නෙවෙයි මේ ජනගත කිරීමත් මේ අදාළ ආයතන හරහා ක්‍රියාත්මක කිරීම සඳහා බල කිරීමත් කියන සියල්ල මේ වැඩපිළිවෙලත් එක්ක අඩංගු වී තිබෙනවා. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ ජාම බේරා ගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලක් නෙවෙයි මේ රටේ යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මේ රටේ ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙල බවට පත් කර ගැනීම සඳහා විශාල මහජන බලයක් නිර්මාණය කිරීම අරමුණ සහිතව තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න හුදු ලියවිල්ලක් බවට පත් නොවි ඉතිහාසයේ කාලයේ වැලිතලාව විසින් යට යන ලියවිල්ලක් බවට පත් නොවි මේ ප්‍රායෝගික තලයට ගෙනීම සඳහා අරමුණ සහිතව ඉදිරිපත් කරමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා අපිට මේ සමාජය යහපත් කර ගැනීම සඳහා අපි අතරින් වෛරය, ක්‍රෝධය, සැකය, අවිශ්වාසය තුරන් කර ගැනීම සඳහා අපි එක් ලාංකීය ජාතියක් හැටියට ගොඩනැංවීම සඳහා අවශ්‍ය යෝජනාවන් ගණනාවක් තිබෙනවා. ඒ යෝජනාවන් අපි කැටි කරලා එක පැත්තකින් අපි ගත්තොත් පොදු ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. පොදු ප්‍රතිසංස්කරණ වල යෝජනාවල හරිය තිබෙන අන්කවරක්වත් නෙවෙයි. මා කලින් කිව් පරිදි මේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා නම්, ඔවුන්ට භාෂාවන් කීපයක් තිබෙනවා නම්, ඔවුන්ට ආගම් කීපයක් තිබෙනවා නම්, ඔවුන්ට මාවෙනිකු සංස්කෘතින් ගණනාවක් තිබෙනවා නම් මේ රටේ ඉදිරි පැවැත්ම රඳා පවතින්නේ ඒ සෑම ආගමකම, සෑම සංස්කෘතියකම, සෑම භාෂාවකම සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. එක් ආගමක් තව ආගමකට වඩා උසස්සේ හැඟීමෙන්, එක් භාෂාවක් තව භාෂාවකට වඩා උසස්සේ හැඟීමෙන්, එසේ නැත්නම් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා පහත්සේ හැඟීමෙන් මේ රටේ සමගි නිර්මාණය කරන්න බෑ. සමගි නිර්මාණය කර හැකි වන්නේ ඔබගේ සංස්කෘතිය ඔබට උසස්, මාගේ සංස්කෘතිය මට උසස්, ඔබගේ භාෂාව ඔබට උසස්, මාගේ භාෂාව මට උසස්, ඔබගේ ආගම ඔබට උසස්, මාගේ ආගම මට උසස් කියන චින්තනයකට අපි එන්න පුළුවන් නම් විතරයි. ඒ නිසා සිළු දෙනාගේ සම අයිතිය වගේම සම පිළිගැනීම වගේම සම ගෞරවය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පොදු යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. එවැනි පොදු සාම්‍යයකට, පොදු එකඟතාවයකට, පොදු ගුණයකට අපි ආවොත් විතරයි මේ ක්‍රියාවලියේ ක්‍රියාත්මක වීම මූලිකම අඩිතාලම අපිට නිර්මාණය කරගත හැකි වන්නේ. ඊළඟ අපි විශේෂම යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා මහජන ආරක්ෂාව පිළිබඳව. ඇතර මහජන ආරක්ෂාව කියන ප්‍රශ්නේ ගත්තොත් අපි හිතනවා අපිට එක පැත්තකින් ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා. ඒක අපි වෙනම තිබුණා. හැබැයි මේ නිශ්චිත මොහොතේ ගැටනගී තිබෙන මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය. මහජනගේ ආරක්ෂාව රඳා පවතින්නේ කෙසේද? අපිට ලෝකයේ තිබෙන දියුණුතම යුද නැව් අපේ මුහුද වටා ස්ථානගත කරන්න පුළුවන්. අපිට ලෝකයේ දියුණුතම අවියායුධ අපගේ හමුදාවන් වෙත ගෙනත් දෙන්න පුළුවන්. අපි ලෝකයේ දියුණුතම යුද තාක්ෂණය සහිත පාඨමාලාවන් වලට ඥානය අපේ හමුදාවන්ට ගෙනත් දෙන්න පුළුවන්. ඒ නිසා දියුණුතම යුද ඥානයෙන් සමන්විත, දියුණුතම අවියායුධ වලින් සමන්විත,
දියුණුතම ආරක්ෂා වළල්ලකින් අපේ රටේ මහජනගේ ආරක්ෂාව තහවුරු විය හැකිද? ඒ පමණක් ප්‍රමාණවත්. අපි කිසිසේත් විශ්වාස කරන්නේ අපි වෙන රටක අවියායුධ බලය හෝ හමුදාවගේ ඥානය මත පමණක් මහජනගේ ආරක්ෂාව රඳා පවතී කියලා. අපි වැනි රටක මහජන ආරක්ෂාව පදනම් බවට පත් වෙන්නෙම ජාතික සමගිය. අන කවරක්වත් නෙවෙයි. ජාතික සමගිය නිර්මාණ කළ හැකි කෙනාට පමණයි අපේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කළ ගත හැකි වන්නේ. එයි ජනතාව බෙදිලා නම් ජනතාව කුලල් කාගෙන තත්වයක් නෙ තිබෙන්නේ. ජනතාව එකිනෙකා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් ක්‍රෝධයෙන් බලන තත්වයක් නම් ඇති වී තිබෙන්නේ. ඕනෑම මොහොතක ගැටුමක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. අපි දන්නවා සිංහල ගම්මානයක් මැදින් මුස්ලිම් තරුණයෙක් ගිහිල්ලා බයිසිකලේ හැප්පුණොත් ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ. අපේ රටේ සාමාන්‍ය වසරකට වාහන අනතුරු 30000ක් වෙනවා. ඒ වාහන අනතුරු 30000න් එක අනතුරක් සිද්ධ වුණොත් සිංහල ගම්මානයක් මැද මුස්ලිම් තරුණයෙක් හැප්පුණොත් එහෙම නැත්නම් මුස්ලිම් ගම්මානයක් මැද සිංහල තරුණයෙක් හැප්පුණොත් ඒක තවදුරටත් වාහන අනතුරක් නෙවෙයි. අර 30000න් එකක් නෙවෙයි. ඒක ඕන මොහොතක ජාතික ගැටුමක් දක්වා පරිවර්තන වෙන්න ඉඩ තිබෙනවා. අපි දන්නවා අපේ ආහාර ගත්තොත් නේද අපි සාමාන්‍ය හෝටල් පද්ධතිය ගත්තොත් හෝටල් වලට ABC කියලාම දෙනවනේ මේ මොකද නාමකරණයක් දෙනවනේ. ඒකට ආණ්ඩුවම පිළිගන්න හොඳ ඒවා තියෙන හොඳ නැති ඒවා තියෙනවා කියන්නේ. අපිට නම් ආහාර තියෙනවනේ ඒ නම් ඒ තමයි ABC කියලා තියෙන පුළුවන්. එහෙම අපිට ආහාර තියෙනවනේ ඒ තියෙනවා මේක සුපර් මේක හොඳ නැහැ මේක හොඳම නැහැ. හැබැයි කඩේ තියෙනවා. අපි හිතමු හොඳම නැති කඩ ටිකට ගිහලා අපි කෑවොත් නේද? සිංහල කඩේකට ගිහලා මොකක් හරි අමුණොත් අපිට ඒක වේටර්ගේ හරි නේද? එහෙම නැත්තම් කෑම හදපු කෙනාගේ ප්‍රශ්නය. මුස්ලිම් කඩේට ගිහලා අපිට ඒක අහුණොත් ඒක වඳ කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ සැකේ අවිශ්වාසය වර්ධන කොතන? ඒක ප්‍රමාණවත් වෙන්නේ නැද්ද නගරයක් ගිනි තියන්නේ? එනිසා යුද අවි වලින් විශාල තාක්ෂණ සහිත ඥානයන් සහිත හමුදාවකින් පමණක් අපේ රටේ මහජනගේ ආරක්ෂාව තහවුරු කරන්න බෑ. අපේ රටේ මහජනගේ ආරක්ෂාව තහවුරු කරන්න තියෙන එකම මෙවලම මොකද්ද? ජාතික සමගිය. ප්‍රධානම මෙවලම ජාතික සමගිය. ද ජාතික සමගිය කොට නැගීමෙන් තොරව මහජන ආරක්ෂාවක් නැහැ. අපේ රටේ මහජන ආරක්ෂාව කිසිදු ජාතිවාදයකට සපුරන්න බෑ. හැම ජාතිවාදයට කරන්න පුළුවන් හැම ජාතිවාදී නායකයට කරන්න පුළුවන්කම තිබෙන දේ තමයි මහජනගේ ආරක්ෂාව පිළිබඳව තැතිගැන්මක් අනාරක්ෂිත භාවයක් දෙගිඩියාවක් නිර්මාණය කරන්න පුළුවන් ජාතිවාදී නායකයන්ට. ඒ නිසා මහජන ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම විදේශ ගිවිසුම් මේ ආදී කරුණු ගණනාවක් පිළිබඳව අපි යෝජනා ඇතුළත් කරලා තිබෙනවා. මහජනගේ ආරක්ෂාව පිළිබඳව අපි ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කරන්නේ කෙසේද කියන යෝජනාවන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟ විශේෂම අපි විශ්වාස කරන නීතිමය ප්‍රතිසංස්කරණය. මොකද අපි විශ්වාස කරන ජාතියක් හැටියට අපි ඉස්සරහට යනවා නම් සිංහල දෙමළ මුස්ලිම් බර්ගමෙල අපි සියලු දෙනා ශ්‍රී ලංකාවේ ජාතිය හැටියට ගොඩනගෙනවා නම් ඒ ජාතිය ගොඩනැගිය හැකි වන්නේ ඒ ජාතිය සඳහා අවශ්‍ය වෙන මූලික මූල ධර්මයන් වල තිබෙන එකඟතාවය. එනිසා පොදු නීතියකට අපි සියලු දෙනා යටත් විය යුතු තිබෙනවා. නමුත් අපි දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදීත් ඒ වගේම පවතින පාලකීනු එක් ජන කොට්ටාසයන් ආරම්භය තිබෙන විශේෂ නීති පද්ධති පවත්වාගෙන යන එසේම ඉඩ දී තිබෙනවා. ඒක ධනවාදයට පටහැනි මතක තබා ගන්න. ධනවාදයට ඕනකම තිබෙන්නේ කුමක්ද? එකම අයබදු පද්ධතියක්, එකම නීති පද්ධතියක්, එකම කළමනාකරණ පද්ධතිය සම්බන්ධ කරගන්න ලද නිෂ්පාදනය බෙදා හැරීම සහ පරිභෝජනය එකට ඉතා හොඳින් කළමනාකරණ කරන පද්ධතිය ධනවාදයට වුණා. හැබැයි අපේ රටේ දුබල ධනපති ක්‍රමයක් තිබෙනවා. ඒට ප්‍රාදේශීය නීතීන් එක් ජන කොට්ටාස මත පදනම් වූ නීති පවත්වාගෙන ඉඩ දී තිබෙනවා. ඒ අහෝසි කරන්න ඕනේ. විශේෂ විවාහ නීති පිළිබඳ ප්‍රශ්න. ඒ වගේම දීපල බෙදියාම් පිළිබඳ ප්‍රශ්න. ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රශ්න ප්‍රතිපත්ති වෙනස් ප්‍රතිපත්තීන් තිබෙනවා. ඒක රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ. අපි පළමු කොටම මේ රාජ්‍ය කැඳවිය යුතු තිබෙනවා එක රටක් නම් එක නීති පද්ධතියක්. මෙතන අපි යන්න ඕනකම දෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම ආගමික ආයතන ප්‍රතිසංස්කරණ සහ පරිපාලනය. මේ පිළිබඳ විශේෂම ගත්තොත් මම හිතනවා මේ ආගම් අතර ඇති වී තිබෙන යම් නොසන්සුන්තාවයන් යම් ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා අවශ්‍ය වෙන යම් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ විජිත් මහත්මයා ඒ පිළිබඳ විශාල කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. විශේෂ අවධානය යොමු කරා මේ අපේ තියෙන ග්‍රන්ථයන්ගේ තියෙන සැබෑ එක් අය ඒවා විවිධ අර්ථකථනයන් සහ නිරූපණයන් දෙනවා වෙනුවට
ඒ ආගම් පිළිබඳ තියෙන විද්වතුන්ගේ මණ්ඩලයකින් ඒ පිළිබඳ නිසි අර්ථකථනය සහ විවරණයක් දෙනවන වඩාත් යෝග්‍යයි කියන එක මම හිතන එක වැදගත් යෝජනාවක්. ඒ පිළිබඳව අපි මේකට ඇතුළත් කරන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රීය ප්‍රතිසංස්කරණ, ඒ වගේම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහිත සඳහා වන රාජ්‍ය ආයතන පොදු ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආයතන ඇතුළත් කරගන්න ප්‍රතිසංස්කරණ, ඒ වගේම ජනමාධ්‍ය, මේක විශේෂයක් මාක් මතක් කරන්න නැවතත් ජනමාධ්‍ය. ඒ කියන්නේ ලෝකේ අද ප්‍රබලතම බලයක් අත්පත් කරන ජනමාධ්‍ය. එක් යුගයකදී අපේ රටේ ගත්තොත් අපි ගෙදරට ගිහිල්ලා කියන පණිවිඩේ අපි කෙනෙක් එක්ක කරන සාකච්ඡාව ප්‍රබල වෙලා තිබුණා. හැබැයි ඔක්කොම අභිභවාද සියලු මොළ සෝදන බලයක් මේ මාධ්‍ය වෙත අත්පත් වී තිබෙනවා. ඒ නිසා අපි හැමදාමත් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන එක දෙයයි. ප්‍රවෘත්ති බලන කලින් නාලිකාව බලන්න. නාලිකාව බලපුවම ප්‍රවෘත්ති කියව ගන්න පුළුවන්. නැත්නම් අපි නාලිකාව බලන්නේ නැතුව ප්‍රවෘත්ති බලන්න ගියොත් අපි වරද ගන්නවා. ඒ නිසා හැම කෙනාම පළමු අභ්‍යාසයක නිරත විය යුතු වෙනවා නාලිකාව කියවන්න. අපි දවසක ඕගොල්ලන්ට නාලිකාව කියව ගන්න අවශ්‍ය වෙන මෙවලන් ටිකක් කියලා දෙන්න. මම ඒක තාම ඉක්මන් වැඩි කියලා මම හිතනවා. ඒතකොට නාලිකාව තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ගේ තියෙන දේශපාලන උවමනාවන්, ඔවුන්ගේ අනාගත දේශපාලන බලාපොරොත්තු, ඔවුන් අපේක්ෂා කරන පාලනයෙන් තමන් අපේක්ෂා කරන අරමුණු, මේ හැම එකක් ගැන මේකින් එක අපිට කියන්න පුළුවන්. ඒ නිසා අපි එක දවසක වෙනම වැඩමුළුවක් වෙලා ජනතාවට කියලා දෙමු. නාලිකාව කියවා ගන්නේ කොහොමද? ඊට පස්සේ ප්‍රවෘත්තිය කියවගමු. මේ පහුගිය දින කිහිපය ඇතුළත සමහර භාවිතාවන් ගත්තොත් ඒ රටට වගකීම් සෑම පුරවැසියෙකුටම අපි පුරවැසියෙක් හැටියට යමක් කියනවා නම් අපි ඒ නිශ්චිත මොහොතේ නේද මේ මෙවැනි රැස්වීමක් දෙන්නේ තුන් දෙනෙක් කතා කරොත් ඒක කන් හතරක් පහකට ඇහි. හැබැයි මේකේම නෙවෙයි මිලියන ගණන් ජනතාවට මතයන් දෙන්න හැකියාවක් තිබෙනවා. ඒතර කෙනෙක් ප්‍රකාශ කරනවට වඩා මොනතරම් ප්‍රවේශම්කාරී සහ වගකීම් සහිත විය යුතු තිබෙනවද? හැබැයි අපි දැක්ක දෙවෙනි ප්‍රවේශම් සහගත සහ වගකීම් සහිත හැසිරීම. සමහර නාලිකාවල හැසිරීම තිබුණේ මා වගකීමෙන් කියන. අපි තාමත් හොඳින් ඒවා දිහා නිරීක්ෂණය කරපුවම තේරෙන්නේ ඒ ප්‍රවෘත්ති වාර්තා කරන කරේ උඹලා තාමත් ගහන්න ප්‍රමාද ඇයි කියලා. ඒ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා තවත් නිවටුන්ද කියලා අහන ප්‍රශ්නයක්. ඉතින් එතෙන්ද ගෙනා මේක. ඒ නිසා විශේෂයෙන් කියන වංචා දූෂණ පිළිබඳව, දේශපාලන පිළිබඳව, ආර්ථික හැලහැප්පීම් පිළිබඳව ඒ වාර්තාකරණය පිළිබඳව මම හිතන්නේ අපි කවුරුවත් විරුද්ධ විය යුතු නෑ. ඒක මාධ්‍යවල අයිතියක්. හැබැයි අපි ජනතාව අතර වෛරය, සැකය, ක්‍රෝධය වැපිරීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව යම් නිර්ණායක පද්ධතියක් අපේ රටට ඕන. ඒ යම් අයිතිකාරයෙක්ගේ හෝ යම් මාධ්‍ය හිමිකරුවෙකුට තමන්ට තියෙන දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් මුළු සමාජයක් විකෘති බවට පත් කරන්න, මුළු සමාජයකට වැරදි පරාවර්තනයක් ඇති කරන්න අපි ඉඩ ලබා නොදිය යුතුයි. ඒ වෙනුවෙන් ජනමාධ්‍ය හැසිරීම පිළිබඳ මේ ප්‍රශ්නේ ආරම්භය ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ආගමික විතුන් සතු විශේෂ කාර්යභාරය පිළිබඳ යෝජනාවන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට මේ යෝජනා මාලාවේ හරය අන් කවරක්වත් නෙවෙයි. අපේ රට දිගු කාල ලෙස ජාතික සමගිය, ස්ථාවරත්වයේ, මහජනගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පදනම් වන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මම දන්නවා මේ නිශ්චිත මොහොතේ දුෂ්කර වුණත් මේ නිශ්චිත මොහොතේ වෙනස් ජනප්‍රිය දේශපාලන මොනතරම් පෙළ ගැසලා තිබුණත් අපි අතටගෙන මේ විතු මෙවලම තමයි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වූ ජාතික සමගිය, රටේ අනාගතයේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගාගත යුතු ජාතික සමගිය කියන ශේෂ්ත්‍රයට අපි අවතීර්ණ විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන පියවරක් අපි තබලා තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ පාලකයන් ජාතික සමගිය ගොඩනැගීමට පමණක් අසමත් වී තිබෙන්නේ. මේ පාලකයන් මහජනයාගේ ආරක්ෂාව ලබා දීමට පමණක් අසමත් වී තිබෙන්නේ. අනිත් සියල්ල සාර්ථක වී මේ ශේෂ්ත්‍රය පමණක් අසමත් වීමක් නෙවෙයි. අවුරුදු 71ක් මේ පාලකයන් තමන් මේ රටට වගකීතු සෑම ශේෂ්ත්‍රයකම අසාර්ථක බවට පමණක් නෙවෙයි විනාශකාරීත්වයේ නේද පතුලට අපි ගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් අපේ රටේ ආර්ථිකය ගත්තොත් විශාල ණය කන්දක හිලපු මුළුමනින්ම නිෂ්පාදනය කඩාවට්ටපු ණය මත පමණක් යැපෙන දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන, ස්වභාවික සම්පත් බිලිදෙන
ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය මහා ගොදුරු බවට අපේ රටේ පොදු ජනයා, අපේ රටේ ස්වභාවික සම්පත් සහ අපේ රටේ ජාතික සම්පත් පත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට නව දේශපාලන කඳවුරක් වෙනුවෙන් නව කඳවුරක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ සුරක්ෂිතභාවයත් මහජනයාගේ ආර්ථික වමනාව තිටු කරගත හැකි නව පෙරමුණ. ඒ වගේම අපේ රට යටත් බවට පත් වී තිබෙනවා. විවිධ රාජ්‍යයන් සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම්, විවිධ රාජ්‍යයන් සමග අත්සන් කරන වෙළඳ ගිවිසුම්, ඒ අර අපේ සුරීත්වය පාවා දී තිබෙනවා. ඒ නිසා අපේ රට සුරීත්වය සඳහා අරගලයක් කරන නව කඳවුරක් අපිට නිර්මාණය කරගත යුතු තිබෙනවා. ඒ වගේම අපේ රටේ දේශපාලනේ අතිශය අශිෂ්ට දේශපාලනයක් නිර්මාණය වී තිබෙනවා. එහෙට මෙහෙට පයින් අපි දැක්ක පහුගිය දවස්වල මේ මෑත කාලේ විශාලතම ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා රිෂාඩ් බදුද්දීන්ට. හැබැයි මේ රිෂාඩ් බදුද්දීන් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ලබා ගැනීම සඳහා එකතු කර ගැනීම සඳහා 113 හදා ගැනීම සඳහා මොනතරම් බලල්ලක් ක්‍රියාත්මක වුණා. SP සානාය කතා කරා, බැසි රාජපක්ෂ කතා කරා, මහින්ද රාජපක්ෂ කතා කරන්න උත්සාහ කරා, මෛත්‍රීපාල දිනා ගන්න උත්සාහ කරා. ඒ සාර්ථක වුණා නම් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රිෂාඩ් බදුද්දීන් ඇතුළු කණ්ඩායම කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා වැඳගත්තා නම් මහා දේශප්‍රේමී බවට පත් වෙනවා. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයා වැළඳගත්තා මහා ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වෙනවා. මේ අශිෂ්ට දේශපාලනයක් තිබෙනවා. ඉතින් මේ අශිෂ්ට දේශපාලනය වෙනුවට ශිෂ්ටත්වයේ දේශපාලන කඳවුරක් අපි ඒ අරගල කඳවුරක් අපි නිර්මාණය කරගත යුතු තිබෙනවා. ඒ වගේම මේ සියල්ල විසින් ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාවගේ ජීවත් වීමේ සටන, ගොවි ජනතාවගේ ජීවත් වීමේ අරගලය, වතු ජනතාවගේ ජීවත් වීමේ අරගලය, පෞද්ගලික රාජ්‍යස්ස වැඩ කරන ජනතාවගේ ජීවත් වීමේ අරගලය විශාල අසීරුතාවකට පත් කර තිබෙනවා. ඒ නිසා පීඩිත ජනයා තමන්ගේ පීඩිතභාවයෙන් මුදවා ගැනීම සඳහා සටනක් අරගලයක් අපිට තිබෙනවා. ඒ වගේම ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය සඳහා කඳවුරක් අපිට නිර්මාණය කළ යුතු තිබෙනවා. මොකද මේ ජාතිවාදී කඳවුර ආකාර ගණනාවකින් වලල්ලක් සහිතව ශක්තිමත් වී තිබෙන කඳවුරක්. ඒ කඳවුරට එරෙහිව ගොඩනගන වලල්ලක් ප්‍රවේශයක් දැවැන්ත වලල්ලක් සහ කඳවුර බවට පත් කරගත යුතු තිබෙනවා. ඒ නිසා අපිට එකඟ විය හැකි, එකඟ කරගත හැකි රටට විනාශකාරී ප්‍රතිපත්ති වලට එරෙහිව, මහජනයාගේ විනාශකාරී ප්‍රතිපත්ති වලට එරෙහිව, රට පාවා දෙන බිලි දෙන ප්‍රතිපත්ති වලට එරෙහිව, ජනතාව අතර සැකේ අවිශ්වාස ක්‍රෝධය වර්ධනය කරන ප්‍රතිපත්ති වලට එරෙහිව නව මධ්‍යස්ථානයක් අපි අපේ රටේ නිර්මාණය කරගත යුතු තිබෙනවා. එවැනි නව මධ්‍යස්ථානයක් ඉදිරියට ගෙන යාමෙන් පමණයි අපේ රට ස්ථිරසාර සාමයත්, ස්ථිරසාර ජයග්‍රහණත් අත්පත් කරගත හැකි කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ වෙනුවෙන් ප්‍රවේශයක් බවට අපි මේ ශේෂ්ත්‍රයේදී මේ ලියවිල්ල පත් කරගමු. මේ ලියවිල්ල අපි විශ්වාස කරනවා මේ නිශ්චිත මොහොතේ අපේ සමාජයේ මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්, ගැඹුරුතම ගැටුම, කලබලකාරී ස්වභාවයෙන් සැලකියුතු ප්‍රමාණකින් ඉදිරියට ගෙන මේ රට නිවැරදි දිශාවට මෙහෙයීම සඳහා විශාල පිටුවහලක් වෙන ලියවිල්ලක් බවට පත් වෙනවා. ඒ ඔබ අතර ගෙනියන්න, ඔබ පුරවැසියන් එක්ක සාකච්ඡා කරන්න, මේ ප්‍රායෝගික ක්‍රියාවට නැගීම සඳහා අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම අතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.